අයිබන් සුබදෑසනක් වාසනාවන්ත දෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන අද මේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත්වෙනි පැය ආරම්භ කරන්න. අපි දැක්කා මේට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වෙන කලින් අපේ රටේ හැම ශේෂ්ත්‍රයකම පිබිදීමක්. නමුත් කොරෝනා ව්‍යාප්තියත් එක්ක ඒ පිබිදීම අඩාල වුණා සහ මේ වෙනකොට යම් ආකාරයක කඩාවැටීමක් දකිනවා. විශේෂයෙන්ම කර්මාන්ත ශාස්ත්‍රයේ නැගී සිටීමක් සහ නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රමුඛ කරගත් ආර්ථික වර්ධන වේගයක් උදෙසා වන රජයේ ප්‍රතිපත්තිය සඳහා පනපවන්න හැම ශාස්ත්‍රයකම දායකත්වයක් ලබා දෙන ආකාරය අපිට දකින්න හැකියාව ලැබුණා. නමුත් මේ වෙනකොට ඒ සියලු අංශවල යම් පසුබෑමක් අපිට දකින්න හැකියාව ලැබෙනවා. කොරෝනා ව්‍යාප්තිය කරපු බලපෑම යලි නැගී සිටීම වෙනුවෙන් වන ආශිර්වාදයක් දක්වා පරිවර්තන කර ගැනීම උදෙසා ශේෂ්ත්‍ර ගණනාවක් බොහෝ උත්සාහයක නිරත වෙනවා. නමුත් මේ වෙනකොට රුපියලේ අගය සහ ඩොලරේ උච්චාවචනයන් අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර වෙළඳ පොලේ සිද්ධ වෙන උච්චාවචනයන් එක්ක යම් ආකාරයක බලපෑමක් එල්ලවලා තියෙනවා. කොහොම නමුත් යම් ශේෂ්ත්‍රවල නැගී සිටීමක් සහ පිබිදීමක් මේ වෙනකොටත් අපිට දකින්න හැකියාව ලැබෙන නිසා අපි අද හිතුවා අපේ රටේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත් වෙලා තිබුණ සහ 94න් මෙපිට නිෂ්පාදන කාර්යයන් සිදු නොකරපු 2021 යලි නිෂ්පාදන කාර්යයන් එකලස් කිරීම කාර්යයන් ආරම්භ කරපු ලංකා අශෝක ලේලන්ඩ් සමාගම මේ වෙනකොට මොනවද කරන්න කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. එය අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයට සහ එක් පැත්තකින් අර නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රමුඛ කරගත් වර්ධන වේගයක් අත්පත් කර ගැනීම සඳහා අපි ගමන් කරන බවට ඇතුලේ අපිට යම් ආකාරයක උපකල්පනයකට එන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය සඳහා කාර්මික ශාස්ත්‍රයේ මොකද ලබා දෙන දායකත්වය කියන කාරණේ සම්බන්ධයෙන් අශෝක ලේලන්ඩ් ආයතනයේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපි මේ ගැන කතා කරන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ලංකා අශෝක ලේලන්ඩ් සමාගමේ ගරු සභාපතිතුමන්ට ශාන්ත ජයසේන මහත්මයාට තමත් මාදරේ අයිබන් කලපුටුව පිළිගන්නවා. ශාන්ත ජයසේන මහත්මයා මේ අපි සාකච්ඡාව පටන් ගමු. මේ වෙනකොට මේ ලංකා අශෝක ලේලන්ඩ් සමාගම එක් පැත්තකින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දිය සමාගමක් උන්ටත් කොටස් හිමි අපිටත් කොටස් හිමි. මේ වෙනකොට මේ පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක අපි දැක්ක 2021 වෙනකොට ඔබතුමාලා එකලස් කිරීමේ කාර්යය ආරම්භ කරලා තිබුණා. අද වෙනකොට මොකද තත්ත්වය? ඇත්තටම අපිට මේක මේ විදිහට පටන් ගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම මෙහෙම කියන්නම්. හැම කුණාටුවක් මෙන්නේ අපි විනාශ කරන නොවේ. ඒ කුණාටුව අපිට සමහරක් කුණාටු අපේ මාර්ගය ක්ලියර් කරලා දෙනවා. ඒකේ තියෙන දැඩි හුළඟට අපේ මාර්ගය විවර කරලා දෙන අලුත් මංමාවක්. ලංකා අශෝක ලේලන්ඩ් කියන්නේ ඔබතුමා කලින් කිව්වා වගේම ශ්‍රී ලංකාවේ රජයත් ඉන්දියානු අශෝක ලේලන්ඩ් ආයතනයත් ශ්‍රී ලංකීය කොටස් හිමියන්ගේ සැදුම්ලත් හවුල්කාරීත්ව සමගමක්. වැඩි බලයක් තින්නේ ශ්‍රී ලංකාවට 72%. එකෙන් 42ක් රජයටත් 100ට ඊළඟ 130 ශ්‍රී ලංකීය කොටස් කරුවන්ට. ඉන්දියාවට 28%යි. මෙන්න මේ ආයතනය අපි අවුරුදු 40කට කලින් ලංකාවේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තා. නමුත් අපි හොඳින් කටයුතු කරගෙන යන අතර වාරේ අපි ලංකාවේ ඇසෙම්බලින් ඒ කියන්නේ වාහන එකලස් කිරීමේ කටයුතු අපි ලංකාවේ සිදු කරගෙන යන අතර වාරේ 94 රජයේ තිබිච්ච ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා අපිට සිද්ධ වුණා ලංකාවේ ඇසෙම්බල් කරන කොටස නතර කරන්න. මොකද අපිට ඊට වඩා ලාභ වුණා ඉන්දියාවෙන් එහෙම් පිටින්ම ගෙනල්ලා විකුණන එක. නමුත් අලුත් රජය බලයට පත් වෙනකොට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ඒක සමග අපි කතා කළා වෙනස් මංමාවල්. කොහොමද කර්මාන්ත ඉදිරියට ගෙනියන්නේ? කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? එතෙන්දී ගෝඨාභය ජනාධිපතිතුමා කතා කළා කිව්වා අපිට කිසිදු ආයතනයක් වහන්න බෑ ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ ගැටලු මොනවාද කියන හඳුනාගෙන ඉදිරියට ගෙනියන්න. අපි දැක්කා පහුගිය කාල සීමාව තුළ අපිට ආනයනය කිරීමේදී ගැටලු තිබුණා. එතකොට මේ තිබිච්ච බාධක මැද්දේ ගොඩක් වාහන ලංකාවට ආවේ නැහැ. අපි දැක්කා නැවත වතාවක් ලංකාවේ වෙළඳපොළ විවෘත වෙනවා අපට. ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම ඒක නිසා අපි පිටරට රැඳී යන මුදල් සම්භාරයක් තියෙනවා. අපිට එක වාහනයක් අපි මං හිතන්නේ ලක්ෂ 100ක් කියලා ගත්තොත් අපි ලෝකල් වැලියු ඇඩිෂන් එකක් කරටම ලක්ෂ 35ක් ලංකාවේ ඉතුරු වෙනවා. ඉතින් එතන ඉඳලා ගත්තම තුනෙන් පංගුවක්. ඉතින් අපි දැක්කේ අවස්ථාවන්. ඒ අවස්ථා හැම එක මොහොතක අවස්ථාවක් නෙමෙයි අවස්ථාව තුලින් අපි opportunities අපි අදාළ කරන අපි ඉදිරියට යන්න අවශ්‍ය opportunities අපි නිර්මාණය කළ යුතුයි. ඒ කියන්නේ මේ වෙනකොට ඔබතුමාලා අර 2021 වෙනකොට යලි සක්‍රිය කරගෙන ආපු ගමන් මගේ ඔබතුමාලා යම් ආකාරයක පිබිදීමක තියෙනවද නැත්නම් මේ ආනයන අපනයන සීමාවන් එක්ක ඔබතුමාලා යම් ආකාරයක යන වේගය අඩාල කරගෙන තියෙන දේ කරගෙන මේ වෙලාවෙ ඉන්නවද මොකක්ද අත්දැකීම? නෑ දසුන්. අපිට අපි කියනවා පාර්ට්නර්ෂිප්ස්. හොඳ හවුල්කරුවෙක් ඉන්නවා කියන්නේ හැමතිස්සම අපිට ලොකු දෙයක් තියෙනවා. අපේ පාර්ට්නර් අපි හොඳ හවුල්කරුවා ඉන්දියානු අශෝක ලේලන්ඩ් සමාගම
28ක අයිතියක් පමණයි තියෙන්නේ. නමුත් මේ මොහොතේ අපේ මේ ගැටලුව දැක්ක රටේ තිබිච්ච අපේ ඩොලර් අර්බුදය යම් යම් ගැටලු දකිනකොට අපිට විශේෂයෙන්ම දුන්නා $10 million ස්පෙෂල් ලෝන් එකක් ඒකෙන් අරගන්න. ඕපන් ක්‍රෙඩිට් එකක් වශයෙන් දැන් අපි ඒක කන්වර්ට් කරන්න යනවා. ඒක හරහා තමයි අපි මේ වෙනකොට ගෙනාවේ. අපි ඒක හරහා පහුගිය කාල සීමාව තුළ වාහන 800ක් 1000කට ආසන්න ප්‍රමාණයක් ගිය අවුරුදු තුළ අපි ඇසෙම්බල් කරලා දේශීය වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම දේශයට ගැලපෙන, පාරට ගැලපෙන, මිනිසුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන, ව්‍යාපාර වලට ගැලපෙන විදිහේ අපි නිර්මාණයන් සිදු කළා. ඉතින් ඒ නිසා එතන ගැටලුවක් අපි දකින්නේ නැහැ. අපිට ඔබතුමාලා කියන්නේ දෛනිකව අර ධාරිතාව ඔබතුමාලා යම් ආකාරයක තිබුණානේ සීමා සහිතව. මේ වෙනකොට දෛනිකව ඔබතුමාලා වාහන කීයක් ඇසෙම්බල් කරලා එළියට දානවද? අපි දෛනිකව වාහන 5ක ප්‍රමාණයක් තමයි අපිට දැනට කරගන්න පුළුවන්. නමුත් ඉදිරියේදී අපි තව වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොට දේශීය වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවද මොකක්ද? ඔව්. ඉතා ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම අපි නිෂ්පාදනය කරන පරිමාණයට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබතුමාලා සැහැල්ලු වාහන මේ වෙනකොට ක්ලාස් කරන්නේ නැහනේ. අපි කරන්නේ ස්පෙෂලි දැනට කරන්නේ heavy commercial vehicle. එතකොට බස්, ලොරි, ට්‍රක් රථ සහ එවැනි විශාල වාහන. හැබැයි මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා light commercial vehicles LCVs සැහැල්ලු වාහන 2.5 ටොන් කියන කුඩා පරිමාණයේ ලොරි රථ ලංකාවේ වෙළඳපොළට දෙන්න. මොකද ඒකට විශාල ඉල්ලුමක් තියෙනවා. සමහරක් වෙලාවට අපේ කුඩා ගොවියෝ, කුඩා ව්‍යාපාරිකයෝ, එවැනි අය කුඩා නිෂ්පාදකයෝ මේ අයට අවශ්‍ය කරන අර කන්දට තැනට ඕන තැනකට යන්න පුළුවන් හොඳ සවි බලය තියෙන වාහන අපි ගාව තියෙනවා. ඉතින් ඒක ලංකාවේම ඇසෙම්බල් කරලා දෙන්න. මොකද ස්වයං රැකියා කරන අයගේ ඉදිරියක් ගන්නවා නම් ඒ මිනිසුන්ට අවශ්‍ය හොඳ ප්‍රවාහනයක්. ඒ ප්‍රවාහන පද්ධතිය ඕන තැනක යන්න පුළුවන්. අන්න එහෙම වාහන තොගයක් අපි දෝස්ත් කියන අපේ නම කියන්නේ යහළුවා. හින්දියෙන් අපි කියන්නේ. ඉතින් එතනදී ඒ වාහනේ අපි ඇසෙම්බල් කරන බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු තුල. දැනට ඔබතුමාලා නිෂ්පාදනය කරන බර වාහන දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන දේශීය වෙළඳපොළට ඔබතුමාලා නිකුත් කරන්නේ. එහෙම නැත්නම් ඔබතුමාලගේ හවුල්කාර සමාගමත් එක්ක බද්ධ වෙලා ඔබතුමාලා ඉන්දිය වෙළඳපොළත් ඉලක්ක කරගෙනද මේ වෙලාව ලංකාව තුල මේ අගය එකතු කිරීම සිදු කරන්නේ? නැහැ. ඇත්තටම අපි දේශීය වෙළඳපොළ තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. එහෙම පිටින්ම. හැබැයි ඒ අතර සම්පූර්ණ නිෂ්පාදන අගය එකතු කරලා ඇසෙම්බල් කරලා තියෙන වාහන සියල්ල ඔබතුමාලා දේශීය වෙළඳපොළට දාන්නේ. අපි ඇත්තටම කියනම 95ක් 98ක් විතරම දේශීය වෙළඳපොළට. හැබැයි අපි මාළිගාවට කරනවා ලංකාවේ වෙළඳපොළ ඇතුලේ. මොකද ප්‍රාග්ධන වෙළඳපොලේ පිබිදීම තමයි පෙන්වන්නේ මේ බර යන්ත්‍රෝපකරණ වෙළඳපොළක් තුල. අපි කවුරු කෙසේ කිව්වත් ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුල අපේ කන්ස්ට්‍රක්ෂන්ස් තාමත් සිද්ධ වෙනවා. යම් පරිමාණයකදී අඩාල වීම තියෙනවා. නමුත් තවමත් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙළඳපොළ තුල අපි සක්‍රියව ඉන්නවා. අපි ගැටලුව කියන දේ ගැටලුවක් වශයෙන් සලකන්නේ. ඒක අපි හැමදෙස්සම ඔපචුනිටියක් වශයෙන් සලකලා ඒකට රටට අප රාජ්‍ය සමාගමක් වශයෙන් රටට අපි දෙන්න තියෙන දායකත්වය පිළිබඳ අවබෝධයෙන් අපි ඉන්නේ. අපි ඒ කොටස නොපිරේලා සිද්ධ කරනවා. මේ මොහොතේ රජයක් වශයෙන් රජයට අපෙන් වෙන්න තියෙන ශක්තිය අපි නිතරම ලබා දෙනවා. අපි දැක්ක ඔබතුමාලා බවුස නිෂ්පාදනය කරනවා, ඊට පස්සේ ටිපර් රථ නිෂ්පාදනය කරනවා. එතන මෙහාට ගියපුවම සාමාන්‍ය කන්ටේනර් ටයිප් එක ඔබතුමාලා ලොරි රථ නිෂ්පාදනය කරනවා. එතන මෙහාට ඇවිල්ලා ලංකා අශෝක ලේලර්ස් සමාගමේ මුද්‍රාව තිබුණේ බස් රථ සඳහා. ඔබතුමාලා ඒ අංශයේ යම් පිබිදීමක් හෝ වර්ධනයක් හෝ එකලස් කිරීමේ කාර්යභාරය වේගවත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවද මේ වෙනකොට? නැත්නම් ඔබතුමාලා ඒන් වියුක්ත වෙලා තියෙනවද? නෑ. ඇත්තටම පහුගිය කාල සීමාව තුළ අපි දැක්ක මිනිසුන් කොරෝනා සීමාවත් සමග බස් රථවල ගමන් කිරීම ඒක රාශි වෙලා ගමන් කිරීම අඩු වුණා. ඒ නිසා මේ බස් රථවලට තියෙන ඉල්ලුම අලුතෙන් සල්ලි වලට ගත්තේ නැහැ මිනිස්සු. තියෙන ඒවත් සමග කටයුතු කළා. මේ දවස්වල තිබුණේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය ලොරි රථ සඳහා ඉල්ලුමක් තමයි. ප්‍රවාහන ක්ෂේත්‍ර, නිෂ්පාදන ක්ෂේත්‍ර හැමදේටම. මොකද අපි ලංකාවේ ලොරි නිෂ්පාදන ලොරි ඩිමාන්ඩ් එකෙන් අපි 65% සප්ලයි කරනවා. බස් රථ ලංකාවේ තියෙන ඩිමාන්ඩ් එකෙන් 85% සප්ලයි කරනවා. මේ වෙලාවේ තියෙන ටික අපි සප්ලයි කරගෙන ඉන්න අතර වාරේ අපි ප්ලෑන් කරනවා ලංකා අශෝක ලේලන්ඩ් ආයතනයේ ලෝ ෆ්ලෝ පතුල පහත් බස් රථ ලංකාව තුළ නිෂ්පාදනය කර ලංකාවට දැන් අතිගරු ජනාධිපතිතුමාගේ අදහසක් තියෙනවා පතුල පහත් බස් රථ මිනිසුන්ට සුවපහසුව ගෙන දෙන ආකාරයේ ලංකාවට අවශ්‍යයි කියලා. අපේ මේ අවුරුදු තුළ ලෝ ෆ්ලෝ බස් හදන්න ඇසෙම්බල් කරන්න ප්ලාන්ට් එක ලංකාවේ ස්ටාර්ට් කරනවා. ඒකත් සමග ඔය අපි ඔබතුමා දැන් අහපු ප්‍රශ්නෙට අපි නවතාවෙන් යුතුව හැමදාම ගිය බස් එකට ඇරෙන්න අලුත් දෙයක් අපි දෙන්න ඕන. එතනට එන්න තමයි අපේ ඊළඟ අරමුණ.
දැනට ලංකා අශෝක ලේලන් සමාගම දැන් ඔබතුමාලා දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන ඇසෙම්බල් කරනවානේ වාහන. ඔබතුමාලා මේ වෙනකොට ඩොලර් එකේ රුපියලේ අගයත් එක්ක උච්චාවචනය වීම සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක ලංකාවට වාහනයක් වෙනුවෙන් අමතර කොටස් ගෙනලා ඇසෙම්බල් කරාට පස්සේ සාමාන්‍යයෙන් දේශීය වෙළඳපොළ ඇතුලේ ඔබතුමාලා වාහනයක් මිලදී ගන්න කෙනෙකුට ඔබතුමාලා නිකුත් කරනකොට මේට අවුරුද්දකට කලින් තිබ්බ වටිනාකමයි අද වෙනකොට තියෙන වටිනාකම අතර පරතරය කොහොමද තියෙන්නේ? ඇතර එතන සැලකිය යුතු දෙයක් තියෙනවා. මොකද සමහරක් වෙලාවට සමහරක් වාහනයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ගිහින් තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ මේ ඩොලර් එක. ඒ ඉහළ යෑම, ඒ මිල ඉහළ යෑම ඔබතුමාලා නිෂ්පාදනය ලබා ගැනීම වෙනුවෙන් තියෙන වෙළඳපොළ ඛණ්ඩනය වීමට හේතුවක් නෙවෙයිද? යම් ආකාරයක නිෂ්පාදනයේ අපි හිතමුකෝ දැන් මට ලක්ෂ 10ක් වැඩිපුර දීලා වාහනයක් ගන්නට වැඩිය මම සමහරවිට තියෙන වාහනේ මොකක් හරි කරගෙන දුවන්න උත්සාහ කරන්නේ. ඒ තුළ ඔබතුමාලට යම් ආකාරයක ආයතනයක් විදිහට තියෙන කඩාවැටීමක් තියෙනවද? නෑ, ඇත්තටම අලුත් වෙළඳපොළවල් හැමතිස්සම අලුතෙන් පටන් ගන්නවා. මොකද අපේ ලංකාවේ මිනිස්සු හැමදාම අර ගිය දෙයට හුල්ල ඉන්නේ නෑ. හොඳම උදාහරණය ඊපෙරේද පටන් ගත්තා හම්බන්තොට අලුත් සිමෙන්ති ෆැක්ටරිය. ඉතින් ඒතන්ට උනත් අපෙන් විශාල වාහන පරිමාවක් අපේ මිලදී ගත්තා. අපිට කොච්චර ගැටලුව ආවත් එක දොරක් වැහෙනකොට දොරවල් 100ක් ඇරෙනවා. අපි ඒක පිළිගත යුතු සත්‍යයක්. ඉතින් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය හැමතිස්සෙම ඔපචුනිටිස් පිටිපසින් යනවා. ඉතින් ඒක දකිනවා. ඒක නිසා මං හිතන්නේ අපිට ඒක දැනුණයි කියනකවත් අපි හැමතිස්සෙම අලුත් දේවල් කරන්න තවදුරටත් ඉස්සරහටම යනවා. දැන් යම් ආකාරයක ඔබතුමාලා මේ 2021 ආරම්භ කරපු ලංකා අශෝක ලේලන් සමාගමේ මේ එකලස් කිරීම කාර්යභාරය වෙනුවෙන් ඔබතුමාලා සේවකයන් මතවා ගැනීමක් සිදු කළා. සහ ඔවුන්ව යම් ආකාරයක වර්ධනයක් කරලා ඔවුන්ගේ මානසික වර්ධනයක් සිදු කරලා ඔබතුමාලා උන්ට ට්‍රේනින් එකක් ලබා දීලා ඔබතුමාලා ඒ කාර්යභාරය ආරම්භ කළා. ඔබතුමාලා ඉලක්කයක් තිබුණා අලුතින් රැකියා බිහි කිරීම වෙනුවෙන්. මේ පවතින තත්ත්වයක් එක්ක ඔබතුමාලට ඒ ඉලක්කයට යන්න පුළුවන් කමක් තියෙනවද? අලුත් රැකියා බිහි කරන්න අලුත් කණ්ඩායමක් මේට අන්තර්ග්‍රහණය කරගන්න පුළුවන් කමක් තියෙනවද? නැත්නම් ඔබතුමාලා මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න සූදානමක් තියෙනවද? ඇත්තටම අපි පහුගිය කාලවකවානුව තුළදී අලුතෙන් රැකියා 100කට කිට්ටු ප්‍රමාණයක් බිහි කළා. අපි ඉදිරියේදීත් මම දැන් කතා කළා වගේ අර ලෝ ෆ්ලෝ බස් හදන ප්ලාන්ට් එක එනකොටත් ඊට අමතරව අපි දෝස්ට් කියන කුඩා සැහැල්ලු වාහන අපි ඉදිරියට එනකොටත් අපි රැකියා බහුතරයක් බිහි වෙනවා. ඒ වගේම අපි මේ වෙනකොට පටන් ගන්න ප්ලෑන් කරලා තියෙනවා පවුඩර් කෝටිං ප්ලාන්ට් එකක්. මොකද ඊට අමතරව මම හිතන්නේ මේ මාසෙ තුල අපි එළියට එනවා පේන්ට් බූත් එකක්. ලංකාවේ විශාලතම ඉලෙක්ට්‍රොනික පේන්ට් බූත් එක. එතකොට ඒකත් එක්ක එන ප්‍රයිමර් කෝටින්, එතකොට අපි කියනවා තව මොනවාද මලකඩ හූරලා අයින් කරන්න ගන්න විශේෂ ක්‍රමවේදයන් සහිත තව බූත්. ඒ හැමදේම අපේ ආයතනයට එක්කාසු වෙනවා. මේක එක්කාසු වෙනකොට මේකත් එක්ක තවදුරටත් රැකියා උත්පාදනය වෙනවා. ඒ වගේම අපි වැලියු ඇඩිෂන් එකක් ලෝකල් කරනකොට අපිට SOP එක අපි කලින් අමතුම අඳුනලා දුන්න SOP එකත් මත අපි වැලියු ඇඩිෂන් එකක් කරන්න ඕනේ. මේ වැලියු ඇඩිෂන් එක කරනකොට අපි දේශීය නිෂ්පාදකයන්ගෙන් ගැනීමට අමතරව ලංකා අශෝක ලේලන්ඩ් ආයතනය පටන් ගන්නවා ඊළඟ මාසෙ වෙනකොට ඩ්‍රයිවර් සීට්ස් and co-driver seats නිෂ්පාදනය කරනවා. ඒක අවශ්‍යතාවයන්ට තමයි මම කිව්වා අනිකුත් මැෂිනරීස් අපි ඔක්කොම ඉම්පෝට් කරලා මේ කටයුතු කරන් යන්නේ. එතනදිත් නව රැකියා තව 100 ගණනක් බිහි වෙනවා. මේට අමතරව තව අපි ලස්සන දෙයක් කරනවා. ඒ ලස්සන දේ තමයි දසුන් අපේ වාහන ස්පෙයා පාර්ට්ස් ටික මේ හැමදේම එන්නේ පැලට්ස් වල. ඔයගොල්ලෝ දැකලා තියෙනවා පැලට්ස්. ගොඩක් ඉන්නේ ලී පැලට්ස්. ඒ වුණාට අපිට දැන් එන්නේ යකඩ පැලට් එකේ. මේ යකඩ පැලට්ස් අපිට කන්ටේනර් 100 ගණනක් එනවා. මේ යකඩ පැලට්ස් එක්කාසු කරලා අපි අලුතෙන් CSR ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙනවා ෆර්නිචර් නිෂ්පාදනය කරන. හැබැයි අපි ඒක දෙන්නේ කොස්ට් එකට. ඒකත් ඇත්තම කියනවා නම් අපේ ඉස්සරහට අපි කරගෙන යන කටයුතු වලදී ගැටලුවක් නැති වෙන්න කරන දේවල්. මිනිසුන්ට රැකියා නිෂ්පාදනය කරන දේවල්. අපි බලාපොරොත්තු වෙන ඒක තුළනුත් තව රැකියා 100ක් නිෂ්පාදනය කරන්න. අපි ඉක්මනට වෙලා බලමු. සභාපතිතුමා දැන් ඔබතුමාලා අලුතෙන් රැකියා නිෂ්පාදනය කරනවා වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ පිබිදීම වෙනුවෙන් අලුත් පරම්පරාවක් නිර්මාණය කරන්නත් ඕනේ. මම දැන් ඔබතුමාලා ට්‍රේනින් පටන් ගෙන තියෙනවා අලුත් මේ ක්ෂේත්‍රයට එන උදවියට ලංකා අශෝක ලේලන්ඩ් සහතිකයත් එක්ක එළියට යන්න පුළුවන් කණ්ඩායමක් බිහි කරන්න. ඒකේ තත්ත්වය මොකක්ද? අතටම අපි NVQ level 4 ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා. අපිට ගිය අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම පුහුණු පාසල වශයෙන් සම්මාන අපිට ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුල ඒක NVQ level 5 දක්වා වැඩි දියුණු කරන්න. ඒ වගේම තවත් විශාල පරිමාණයකට අවස්ථාව ලබා දෙන්න. මොකද අපේ ට්‍රේනින් ස්කූල් එකේ අපි සල්ලි අය කරන්නේ නැහැ. අපි මාසික දීමනාවක් දෙනවා අපෙන් ඉගෙන ගන්න එන අයට.
රුපියල් 6,000 7,000 8,000 වැනි දීමනාවක් දෙනවා. අපි කැම බීම ඇඳුම් පැළඳුම් සපත්තු මේ හැමදේමත් ලබා දීලා තමයි අපි ට්‍රේනින් එක දෙන්නේ. අපිට සවිශක්තිමත් කණ්ඩායමක් දේශයට බිහි කරන්න තමයි අපි ගන්නෙ. මේකට අපි ඔබතුමාලා කී දෙනෙක් ට්‍රේන් වෙනවද එහෙම? මේ මොහොතේ 80 දෙනෙක් ඉන්නවා. නමුත් කොහොමද 80 දෙනා තෝරගෙන තියෙන්නේ? අපි විශේෂයෙන්ම තෝරන්න අපි පාසල් වලට කතා කරලා අනිත් මෙවැනි හය ස්ටඩීස් වලට කැමැත්ත දක්වන කණ්ඩායම් කවුද කියලා තෝරගන්නේ. ඒ කියන්නේ ඔබතුමාලට ඔය අවශ්‍ය කරන කණ්ඩායම තෝරගන්නේ පාසලෙන් එළියට එන කණ්ඩායමකින්ද එහෙම නැත්නම් අපේ රටේ තියෙන නයිටා මේ වගේ වෘත්තීය පුහුණු ආයතන වලින් ඒ සඳහා උනන්දුවක් දක්වන අයගෙන් ෆිල්ටර් කරලා ඔබතුමාලා ඔතෙන් ඔය 80 තෝරගන්නේ? විශේෂයෙන්ම පාසලෙන් ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඕන කෙනෙකුට එන්න පුළුවන්. මොකද අපි 10 පන්තිය පැන්නයින් පස්සේ මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන අඳුනාගෙන ඒ තැන් වලට යන්න අපි අවකාශ සලසලා තියෙනවා. හැබැයි අපිට ලංකාවේ ඔය කියපු වගේ ආයතන විශේෂ කාර්මික ආයතන අපි ගාවට ට්‍රේනින්ග්ස් වලට එවනවා. විශේෂයෙන්ම යෝධ හමුදාව ඉඳලා ගොඩක් අය අපි ගාවට ට්‍රේනින්ග්ස් වලට එවනවා. ඉතින් අපි ඒ අයටත් ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න බැඳිලා ඉන්නවා. අපි ඒක සිද්ධ කරන මොකද රටකට තියෙන අවශ්‍යතාවය තෘප්ත කිරීම සඳහා. දැන් ඔබතුමාලා ඒ 80 දෙනාට ට්‍රේන් එක ලබා දෙලා ඔබතුමාලාගේ ආයතන මන්ත්‍රග්‍රහණය කරගන්නවද? එහෙම නැත්නම් උඩ දේශීය වෙළඳපොළ ඇතුලේ හෝ විදේශීය වෙළඳපොළ ඇතුලේ හෝ ස්ථානගත වීම වෙනුවෙන් ඔබතුමාලා ඔය ලබා දෙන ට්‍රේන් එකේ වැලියු එකක් තියෙනවද? ඇත්තෙම මේක විදේශීය වෙළඳපොළ ආදරෙන් වැළඳ ගන්න ට්‍රේනින් එකක්. මොකද තව ලංකාවත් එක්ක ගන්න අවුරුද්දකමාරක ට්‍රේනින් එකකින් පස්සේ වැඩ කිරීමකින් පස්සේ මේ මිනිසුන්ට ලක්ෂ 4-5 පඩිවලට විදේශ වෙළඳපොළ විවෘතයි. ඒ විතරක් නෙමෙයි දේශීය වෙළඳපොළ තුලත් මේසේ වාඩි වෙලා කරන රැකියාවට වඩා මේකේ වගේ 4-5 ගුණයකට ඉහළ ආදායම් ගෙනලා දෙන්න තැන. මිනිසුන්ට තමන්ට රිසිසේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවය මත වැඩ කරන්න පුළුවන් තැන. ඉතින් අනිකුත් ආයතන තුල පවා ශ්‍රී ලංකයේ වශයෙන් තියෙන අනිකුත් මෝටර රථ ආයතන සීලම තැන් වලට ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයෙන් බිහි වෙන මේ ශිෂ්‍යයන්ගේ ඉල්ලුම තියෙනවා. ඒ වගේම අපි එයට බඳවගෙන නැහැ අපි ගාවම සිටිය යුතුයි කියලා. අපි හොඳ දක්ෂයන්ට අපි අවස්ථාව නිතරම ලබා දීලා තියෙනවා අපි ගාව ඉන්න. මේ වතාවේ ඉඳලා අපි තීරණය කළා තියෙනවා අපි ගාවට රැඳෙන්න කැමති සියල්ලන්ටම අවස්ථාව දෙන්න. මොකද ඒ වෙනුවෙන් අපි නිතරම අපි ඉඩකඩ නිම්හිම් පුළුල් කරමින් පවතිනවා අපේ ධාරිතාව. එතකොට දැන් ඔබතුමාලා මේ වෙනකොට බඳවා ගැනීම සිදු කරනවද නැත්නම් ට්‍රේන් එකට අවශ්‍ය කරන කණ්ඩායම් බඳවා ගැනීම සිදු කරනවද නැත්නම් අවුරුදු කොයි කාල සීමාවද කෙනෙකුට අවශ්‍ය නම් ඔබතුමාලාත් එක්ක බද්ධ වෙලා මේ ට්‍රේන් එක ලබා ගන්න කොයි කාලද ඔබතුමාලා මේ බඳවා ගැනීම සිදු කරන්නේ? මේ බඳවා ගැනීම සිදු කරන කාලේ මේ වෙනකොට අපි ඉන්ටර්වියුස් කරලා ඒ බඳවා ගැනීම සිදු කරනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. පුළුවන්. වයස් ભેදයක් තියනවද? විශේෂයෙන්ම අපි අවුරුදු 16 18 කාලේ බලන්නේ. නමුත් අවශ්‍යතාවය තියෙනවා නම් ආශාව තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් අපි ඕන කෙනෙකුට ඒක ඕපන් කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බලන්නේ එයාට සල්ලි වේදම් කරලා වෙන තැනකට ගිහිලා ට්‍රේනින් එකක් කරන්න බැරි නම්. ඒ අපි විශේෂ වශයෙන් බලනවා. මොකද සල්ලි දීලා කරන්න ඉගෙන ගන්න තැන් ඕන තරම් තියෙනවා. අපි විශේෂයෙන්ම බලන්නේ ඒ කොටසට හොඳ සාධාරණයක් කරන්න. කාන්තා පිරිමි කියලා ඔබතුමාලා ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව උතන් තියෙනවද ගැටලුවක්? නෑ අපි මේ මොහොතේ ලොකු කාන්තා දායකත්වයක් තියෙනවා. මොකද ඔබතුමා අපේ ෆැක්ටරියට මම හිතන්නේ එක වතාවක් ආවා. ඒ වෙලාවෙත් දැක්කා බොහොම කාන්තා ශ්‍රමදායකත්වයක් තියෙනවා. අපි වෙන්කිරීමක් නෑ කාන්තාවන් පිරිමින් කියලා හැමෝටම සමාන අවස්ථාවක් දෙනවා. එන්න කැමති නම්. සමහර වෙලාවට දැන් ඔබට ඒ ශිෂ්‍යයට යොමු වීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ට්‍රේන් එකක් ගන්න හොඳම තැනක් සහ පුහුණුවක් ගන්න හොඳම තැනක් එතනින් එහාට ගිහිල්ලා දේශීය වෙළඳපොළ හෝ විදේශීය වෙළඳපොළ හෝ ඔබ අපේක්ෂා කරන ඉලක්කයකට යන්න ස්ථාවර වෙන්න හොඳ පුහුණුවක් ලබා ගන්න පුළුවන් තැනක් තමයි ලංකා අශෝක ලේලන්ඩ් සභාවකම ඒ සඳහා යොමු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. එතන මෙහාට සමහරවල්ලාට අපේ රටේ අපි දකින කාරණයක් තමයි දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුවට යනකම් ඩිපෝට් එකට පොඩ්ඩක් ඇහැදාගෙන ගියොත් එහෙම ඕනෑ තරම් බස් රථ තියෙනවා මේ ශාන්ත මහත්මයා ඉවත් කරලා. සමහරලාට ටයර් දෙක නැහැ. සමහරලාට සුක්කානව නැහැ. සමහර පොඩි දේවල් නැත්තේ. හැබැයි ඒවා යලි භාවිතා කිරීම වෙනුවෙන් අපිට ඕනෑ තරම් ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේකේ නෛතික කාරණාව පිළිබඳව යම් බාධාවන් තියෙන්න පුළුවන්. මම මේ එන්න හදන්න ඔබතුමාට සමහර වෙලාවට පිටරටින් අපි බස් 1500 2000ක් ගෙනල්ලා සමහරවල් අවුරුද්දක් අවසන් වෙනකොට ඕකෙන් 200 250 එළියට දානවා. ඊට පස්සේ ඕකේ එක කෑල්ල අරගෙන අනිත් බස් රථ වලට අටවගෙන තමයි බස් ටික දුවන්නේ. අර බස් ටික එහිමම දිරලා යනවා. අපි යලි භාවිතා කරන්න. දැන් ඔබතුමාලා ලංකා අශෝක ලේලන්ඩ් සභාවකම විදිහට සභාපතිවරයාද ඔබතුමාලා මේ අලුතින් කොටස් භාවිතා කිරීම සම්බන්ධයෙන් සම්පත් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් තව දානයක් තියෙනවානේ. ඒ බස් රථ යලි ප්‍රයෝජනට ගැනීම වෙනුවෙන් අවශ්‍යතාවයක් ඔබතුමාලා හඳුනා ගන්න නැද්ද අපේ රටේ? CTB බස් රථ පිළිබඳව විතරක් නෙවෙයි. අපේ රටේ තවත් තියෙන ඒ වගේ බස් රථ සහ සමහරවිට යලි භාවිත කළ හැකි මේ රථ වාහන. ඒවා යලි භාවිතා කිරීම වෙනුවෙන් ප්‍රවේශයක් අපි දකින්නේ නැහැ. අවශ්‍යතාවයක් නැද්ද?
ඇතරම අපිට තියෙනවා. මොකද අපි ආස නැහැ අපේ බස් එකක් ලොරියක් කැඩිලා තියෙනවා දකින්න. ඒක අපේ විතරක් නෙමෙයි ඕන එකක රටක පරිහානියේම ලක්ෂණ. මොකද අපි සල්ලි දීලා ගෙනල්ලා ඒක කැඩිලා පැත්තකට ගලා අලුතෙන් එකක් ගත්තාම අපේ වේදම එම් පිටිම සල්ලි පිටරටට ගලාගෙන යන ස්ථානයක්. අපි ඒක අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් කරගෙන යනවා. මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා SLTB එක වගේම ශ්‍රී ලංකා ආමි, නේවි, එයාර් ෆෝස්, එතකොට ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් මේ හැම තැනකම අපේ ලොකු බස් ෆ්ලීට්ස් තියෙනවා. මේ හැම තැනකම තියෙන දේවල් අපි කතා බහ කරලා මේ හැම එකක්ම රීෆර්බිෂ් කරන්න. ඒ කියන්නේ කැඩුනයින් පස්සේ හද දාන්න නෙවෙයි. මොකද අපේ ගොඩක් වෙලාට ලංකාවේ සිස්ටම් එක තමයි කැඩුනයින් කැඩෙනකම පාවිච්චි කරලා ඊට පස්සේ එවලිට හදන්න උත්සාහ කරනවා. එතකොට තමයි ඔබතුමා ඔය කියන ගැටලුව තියෙන්නේ. අපි එක එක ෆ්ලීට්ස් වලට රීෆර්බිෂ් කරන්න අපේ ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඊට පස්සේ තව අවුරුද්දක් 2ක් 3ක් 4ක් 5ක් යනකොට ලංකාවේ පාරවල් වල කැඩිච්ච අටෝගත්ත බස් කියන තැනක් නැහැ. අපේ ලොරි වලටත් අපි එදෙම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හොඳ වෙළඳපළකදී අපේ පසු සැපයුම් සේවාවක් තියෙනවානේ. ඒ පසු සැපයුම් සේවාව තුළ අපි ඒක තමයි ඊළඟ ක්‍රියාකාරීත්වය. මොකද අපේ රටට දරන්න පුළුවන් වාහන ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනකොට ලංකාවේ වාහන කොච්චර තියෙනවද? 183ක් දුවන පාරවල් වල. 183ක්. මේ 183 ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් අශෝක් ලේලන්ඩ් ආයතනයේ සතුයි. හැම 80කටම එක්කෙනෙක් වශයෙන් අපි ඉන්නවා. ඉතින් ඒක ඉදිරියට ගෙනියනට අපේ තියෙන භූමි ප්‍රමාණය, පාරවල් ප්‍රමාණය, මිනිසුන්ගේ අවශ්‍යතා මේ හැමදේම දැක්කම පස්සේ අපි දකිනවා රටේ සල්ලි එළියට යන්නේ නැතුව රට තුළම රඳව ගන්න නම් ඔබතුමා කියන අදහසට අපි දැකලා තියෙනවා මේ වෙනකොටත්. අපි ඒකට ක්‍රියාකාරකම් පිඹුරුපත් සකසමින් ඉන්නවා. අපි එතනට එනවා මේ අවුරුදු තුළම. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාලා දේශීය වෙළඳපොළ ඇතුලේ සමස්ත වාහන පරිභෝජනයේ කොච්චර ප්‍රදේශයක් අත්පත් කරගෙන තියෙනවද ලංකා ශුක්ලන සායද? අපි ලංකාවේ බස් වෙළඳපොළ තුළ 85% පරිමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ලංකාවේ බර වාහන වෙළඳපොළ ලොරි ට්‍රක් සහ අනිකුත් සියලු බර වාහන වෙළඳපොළ තුළ 65%. හැබැයි අපි ලොරි ට්‍රක් රථ කිව්වෙන් පස්සේ අපි තමයි ස්පෙෂල් වෙහිකල්ස් කියන්නේ අලි ගෙනියන්න, ගෑස් ගෙනියන්න, කොන්ක්‍රීට් මික්ස්චර්ස්, එහෙම නැත්නම් බවුසර් වර්ග, ගාබේජ් කම්පැක්ටර්ස්, දැන් බවුසර් කිව්ව පස්සේ කිරි ගෙනියන්න, වතුර ගෙනියන්න, තෙල් ගෙනියන්න, රබර් කිරි ගෙනියන්න, ගලි බවුසර්ස්, ඒ වගේ මේ එකින් එකට වෙනස් මේ හැමදේම අපි කරනවා. ඒ වගේම ඔබතුමාට මතක ඇති පහුගිය කොවිඩ් වසංගත කාලේ ලංකාවේ තිබුණ ඔක්සිජන් ඌනතාවය. අපි ඉක්මනින් ඔක්සිජන් ගෙනාවා. අපිට තමයි කතා කරලා ඇහුවේ ඉක්මනින් දෙන්න පුළුවන් ද ලොරි ටිකක් මේ වරායට ආපු ඔක්සිජන් අනිත් වලට පරිවහනය කරනවා. අපි ඒ වෙනුවෙන් ස්පෙෂල් ලොරිස් ඩිසයින් කරලා ඒ විදිහට හදලා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මෙතනදි මට තව දෙයක් කියන්න ඕනේ. අපි කොවිඩ් මුල් කාල සීමාව තුළ අපිට ඉතා ගැටලු තියෙනකොට අපි ආමියකට සප්ලයි කර අපේ අලුත්ම වාහන බසස් දුන්නා. මේ ප්‍රවාහනය කරන රෝගීන් ඒ අදාළ තැන් වලට පවා. ඉතින් අපි ඔන්න ඔය කියන තැන් වල දිනනවා නිතරම. දැන් ලංකා ශෝක ලේලන්ඩ් සමාගම දැන් ඔබතුමාලා දේශීය වෙළඳපොළ ඇතුලේ යම් ආකාරයක ස්ථාවර වීමක් තියෙනවානේ. මේ ස්ථාවර වීම ඔබතුමාලා තව ටිකක් වර්ධනය කරගන්න නම් තියෙන කර්මාන්තශාලාවෙන් එළියට යන්න ඕන. සමහරවිට ඔබතුමාලා මේ සේවාවන් පුළුල් කිරීම වෙනුවෙන් අලුත් වෙළඳපොළක් හොයාගන්න දේශීය වශයෙන් විතරක් නෙවෙයි ඉන්දියාව ඇතුලේ නැත්තම් ඔබතුමාලා එතනින් එහාට ගිහිල්ලා විදේශ වෙළඳපොළක් හරි ආක්‍රමණය කරන්න ඕනේ. නැත්තම් ඔබතුමාලා මේ වෙළඳපොළ තුල ස්ථාවර වෙන්න. සැලසුමක් නැද්ද කර්මාන්ත කලාප ඇතුලේ යලි කර්මාන්තයක් ආරම්භ කරන්න, කර්මශාලාවන් ආරම්භ කරන්න, රැකියාවන් ලබා දෙන්න, වෙළඳපොළ ආක්‍රමණය කරන්න පුළුවන් සූදානමක් නැද්ද? ඇත්තටම එහෙම අදහසක් තියෙනවා. ඒක ඒ ප්‍රශ්නේ මතු කරපු එක හොඳයි. මොකද දැන් අපි ගන්නවා ගොඩක් වෙලාට එක එක ක්‍රෙඩිට් ලයින්ස් එක එක රටවල. ඒ වගේම අපටත් හැකියාව තියෙනවා. සමහරකට අපේ රජය සමග සම්බන්ධතා තියෙන තවත් ආයතන තවත් රටවල් තියෙනවා. ගොඩක් වෙලාට අප්‍රිකානු කලාපීය කුඩා රටවල්. අපේ රජයට හැකියාව තියෙනවා නම් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න දෙන්න ඒ රටකට ඩොලර් මිලියන 50ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන්. අප සෝදානම් රජය වෙනුවෙන් ඒ කියන නිෂ්පාදනය ලංකාව තුළ කරලා රජයට ඒක ලබා දෙන්න. එතකොට රජයට පුළුවන් ඒ අදාළ රටට දීලා අපිට ඩොලර් උත්පාදනය කරන්න පුළුවන් රජයට. ඊට පස්සේ රජයට පුළුවන් ඒක අපිට ඊළඟ වතාවේ අපිට ඒ දේ පියවා දමන්න. එතකොට රජයක් වශයෙන් අපිට ඩොලර් ගේන්න පුළුවන් තැනකුත් එතන. අපිට ඒ දෙක කිරීමේ හැකියාව නිරන්තරයෙන්ම තියෙනවා. මොකද අපේ ඉන්දියානු සමාගම අපත් සමග නිතරම හයියට ඉන්නවා. අපිට මේ හැම අවස්ථාවකටම අපේ පිටුපසින් ඉන්නවා. ඉතින් ඒ නිසා එද අපට කරන්න පුළුවන්. දැන් ඉන්දියානු සමාගම ලංකා අශෝක ලේලන්ඩ් සමාගම ඉන්දියාවේ සමාගමක් එක බද්ධ වෙන යන. එතකොට ඉන්දියානු අශෝක ලේලන්ඩ් සමාගම ලංකාව වගේම ඔවුන්ගේ වෙළඳපොළ තවත් රටවල ව්‍යාප්ත කරලා තියෙනවානේ.
ඔබතුමාලා හා බද්ධ වෙලා ඔවුන් ඒ ව්‍යාපාරවල පුළුල් කිරීමක් වෙනුවෙන් සූදානමක් නැද්ද? නැත්නම් ඔබතුමාලා වෙනමම ඒ වෙළඳපොළ හොයාගන්න ඕනද ලංකා අශෝක ලර්නර්ස් සමාගම විදිහට? දැනට අපි කතා බහ කරගෙන යනවා කවුරු කොහොම කිව්වත් මේ ලෝකේ එක බෙදීම් තියෙනවා. සමහරක් අය කැමති නැහැ චීනෙත් එක්ක ගනුදෙනු කරනවා. තව අය කැමති නැහැ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා. ඒක මේ බෙදීම අපිට වෙනස් කරන්න බෑ. අපි දකිනවා මේ වෙලාවෙත් යුද්ධ තියෙනවා රුසියාව යුක්‍රේනය අතර වගේ එක වෙලාවට එතකොට ඒ පිළ මේ පිළ මේකත් එක්ක යන කණ්ඩායම් කියලා කියනවා. එතකොට තවත් අය ඉන්දියාවත් සමග ගනුදෙනු කරන අකමැති කට්ටියකුත් අපි අඳුනාගෙන ඉන්නවා ලෝකෙ තුල. අපි ඒ අය වෙනුවෙන් ඇත්තටම අපි සලකා බලාගෙන යනවා මේ වාහනේම අපි අශෝක් ලේලන් කියන තැන නැතුව අපිට තව නමකින් අපිට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දකිනවා චීන නිෂ්පාදකයෝ එකම වාහනේ සමහරකට නම් කීපකින් වෙළඳපොළට යනවා. ඉතින් අපි වෙළඳපොළ අවස්ථා අඳුනා ගැනීම තුළින් අපි මෙතනදී අලෙවිකරණය පාවිච්චි කරන්න ඕනේ, මාකටිං පාවිච්චි කරන්න ඕනේ, බිස්නස් ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න ඕනේ. ඒකත් එක්ක තමයි අපේ වෙළඳපොළ පුළුල් කිරීම කරන්න පුළුවන්. අපි එතනට එන්න දැනට පෙරපත් සකසමින් ඉන්නවා. දැන් ශාන්ත ජයසේන මහතා සමහර වෙලාවට අපේ රටේ ඇසෙම්බල් කාර්යය නැත්නම් එකලස් කිරීම කාර්යය තුලේ අපිට වටිනාකමක් එකතු කරන්න පුළුවන්, වැලියු එකක් එකතු කරන්න පුළුවන් වෙන්නේ අපේ ඥාණයෙන් සහ ශ්‍රමදායකත්වයෙන් විතරයි කියන කාරණේ සම්බන්ධයෙන් යම් අදහසක් තියෙනවා. දැන් ඔබතුමාලා ලංකා අශෝක ලර්නර්ස් සමාගම විදිහට ටැග් එක දාලා යන වාහනයක ඇසෙම්බල් කරනකොට ඇසෙම්බල් කරන්න කරන අමතර කොටස් ටික ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරන සමස්ත අපිට වාහනයක් ගත්තා කියලා ලොරියක් ගත්තා කියලා ඔබතුමාලා දේශීය වෙළඳපොළ ඇතුලේ මොනවද මිලදී ගන්නේ? දේශීය වෙළඳපොළ අඩුම ගානේ ලක්ෂ 20ක වාහනයක ලක්ෂ 10කවත් බාන්න දේශීය වෙළඳපොළ ඇතුලෙන් ගන්නවද නැත්නම් ඒ සියල්ලම ඔබතුමාලා පිටරටින් ගෙනලා ඇසෙම්බල් කරලා ඔබතුමාලා වාහනයක් විදිහට හරි ගස්සලා දේශීය වෙළඳපොළට දානවා? මොකද කරන්නේ? නැහැ දසුන්. අපි 30%ක 35%ක ඉඳලා 50-55 දක්වාත් අපි දේශීය වෙළඳපොළෙන් තමයි මිලදී ගනුම් කරන්නේ. අපි ලොකු වැලියු ඇඩිෂන් එකක් කරනවා. අපි බවුසරයක් හදුවොත් 50%ක විතර වැලියු ඇඩිෂන් එකක්. මොනවද ලංකාවේ ඔබතුමාලා මිලදී ගන්නේ? අපි රබර්, විශේෂයෙන්ම රබර් කම්පෝනන්ට්ස්, එතකොට දුණු කොළ, එතකොට රේඩියේටර්ස්, බැටරිස්, ටයර්ස්, කැලින් ටයර් එකකින් ඉඳලා එක්සයිඩ් බැටරි, එතකොට එතන ඉඳලා දේශීය සප්ලයි කරන අපි පුටු හදනවා. සීට්ස්, මේ සීට්ස් ඔක්කොම අපි රබර් එකේ ඉඳලා කුෂන් එකේ ඉඳලා හැමදේම අපි ලංකාවෙන් ගන්න. එතකොට සමහර කස්ටමර් කෙනෙක් අපෙන් ඉල්ලනවා මගේ ලොරිය වෙන්න ඕනේ ලීයෙන් කව කරපු ලොරියක්. ලොරි තට්ටුව ඉඳලා බඩි එක ලීයෙන්. තව කෙනෙක් කතා කරලා කියන පුළුවන් මට මේක ඇල්මිනියම්. අපි ලංකාවෙන් තමයි පර්චේස් කරන්නේ. හැබැයි ඔබතුමා කියපු එක තැනකට මම එන්න සූදානම්. ඒ තමයි අපේ සප්ලයි චේන් එක තුල අපේ රටෙන් අපි මිලදී ගත්තට හැමදේම අපේ රටේම ඒ රෝ මැටීරියල් එක තියනවාද කියන එක තමයි දේ. අන්න ඒ නිෂ්පාදකයන් කණ්ඩායමක් අපිට තව ඇති කරන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද අපි සමහරක් කරන අපි දැන් බැටරියක් අපි ලංකාවෙන් ගන්නකොට අපේ ශේෂපත්‍රය තුල පෙන්නනවා මේක ලංකාවේ සමාගමකට සල්ලි යනවා කියලා. නමුත් එතන තියෙන හැම අමුද්‍රව්‍යයක්ම මූලද්‍රව්‍යයක්ම ලංකාවේම දේවල් නෙමෙයි සමහරක් වෙලාවට එවැනි දෙයකදී. හැබැයි අපි රබර් කම්පෝනන්ට්ස් ගත්තපුවාම අනිත් ලී වලට ගත්තපුවාම ඒ වලට අපිට දේශීය වශයෙන් පාවිච්චි වෙනවා. අපි යකට ගත්තත් වාහනයක් එකලස් කිරීමේදී ඇසෙම්බල් කිරීමේදී දැන් ඔබතුමා සටහන් කරපු ලංකාවේ දේශීය වෙළඳපොළ ඇතුලේ තියෙන අමතර කොටස් නැත්නම් ඔබතුමාලා ගන්න අවශේෂ කොටස් වලට අමතරව මේ වෙලාවේ ලංකාවේ නිෂ්පාදනය කළ හැකි එහෙත් නිෂ්පාදනය නොකරන අමතර කොටස් මොනවා හරි තියෙනවද? ඔව් මොනවද? අපි පහුගිය දැන් මම ඉස්සෙල්ලා කතාවේදී පැහැදිලි කරා අපි පහුගිය කාලේ අපේ බස් ලොරි නිෂ්පාදනයේදී සීට් එක පවා අපි ඉන්දියාවෙන් ගෙනාවා. අපි ඒක මේ අවුරුද්දේ ඉඳලා ලංකාවේ නිෂ්පාදනය කරනවා. අපි ඉස්සර සයිලන්සර් එක ගෙනාවා ඉන්දියාවේ. දැන් අපි ආපහු ලංකාවේ සයිලන්සර් නිෂ්පාදනයට යනවා. ඒකට නම් අපිට 100%ම දේශීය වශයෙන් අපි පාවිච්චි වෙන්නේ. ඒ වගේම අපි ඉස්සරහට රේඩියේටර්ස් නිෂ්පාදනය කරන්න යනවා. දැන් රබර් කම්පෝනන්ට්ස් රබර් හැම දෙයක්ම අපි දේශීය වශයෙන්ම අපි ඉස්සෙල්ලා කිව්වා වගේම කරන්නේ. ඒ වගේම සමහරක් අය ඔබතුමා දකින්න නැති අපි නිෂ්පාදනය කරලා තිබුණා VVIP සුපර් ලක්ෂරි බස් එකක්. ඒකේ සියලු කටයුතු ඒක ලීයෙන් තමයි හැමදේම කරලා තිබුණා. ඒ එවැනි ಜಾති වලට මිනිසුන්ගේ ඉල්ලුමේ හැටියට තමයි අපිට දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. තව කෙනෙක් ඉල්ලන්න සූදානම් නැහැ. මොකද මේ දේශීය අගේ එකතු කිරීම තුළදී අපි එක යුනිට් එක වෙනුවෙන් ස්පෙෂලි අපි ඩිසයින් කරන්න වෙනවා. එතකොට මිලේ යම්කිසි වැඩිවීමක් තියෙන එකක් සම්බන්ධයෙන් විශේෂයෙන් වෙනට. නමුත් අර මහා පරිමාණ නිෂ්පාදනයක් කරන්න පුළුවන් අති විශාල වෙළඳපොළක් ශ්‍රී ලංකාව තුළ නැහැ. සමහරලාට ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩවලට තියෙන ප්‍රමුඛතම ගැටලුව තමයි දේශීය වෙළඳපොළ තුලත් විදේශීය වෙළඳපොළ තුලත් යම් ආකාරයක පිරිවැය ඉතාමත් විශාලයි. ඒ නිසා ඒක අලෙවි කිරීම වෙනුවෙන් වෙළඳපොළට යනකොට ගන්න කෙනාට දරන්න පාරිභෝගිකයට දරන්න තියෙන මිල ඉතාමත් මිහිලයි. සමහරලාට
විදේශ වෙළඳපොළ ඇතුලේ ලක්ෂ 110කට අලෙවි වෙන යම් නිෂ්පාදනයක් ලංකාවේ නිෂ්පාදනය කළ එළියට එනකොට ඕක ලක්ෂ 200ක් විතර වෙනවා කියන කාරණා සම්බන්ධයෙන් මේ පිරිවේ අවම කර ගැනීම වෙනුවෙන් දේශීය වෙළඳපොළ ඇතුලේ යම් ආකාරයක අලුත් නිෂ්පාදනයක් විදිහට ඉඩකඩ විවර කර ගන්නකොට මොකක්ද අපි කරන්න ඕන? සමහරලාට යකඩ ටික අපිට ගේන වෙලා තියෙන පිටරටින් මේ වෙනකොට හැමදේම පිටරටින් ගෙනල්ලා තියෙන ඔබතුමාලා ඇසෙම්බල් කරන එකේ රබර් ටිකයි ඔබතුමාලා ඔය කියන බැටරි ටිකයි පොඩි පොඩි අයිටම් ටිකක් විතරයි ලංකාව ඇතුලේ හදන්නේ. එක තැනකදී අලුත් කර්මාන්ත බිහි නොවීම සහ අපි සමහරලාට අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය ටික හරියට කළමනාකරණය කරගෙන ඒ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදන කාර්යය සිදු නොවීමත් සමහරලාට උතර ගැටලුවක්නේ. ඔබතුමාලා හඳුනාගෙන තියෙනවද අලුත් කර්මාන්තකරුවන්ට මෙන්න මෙහෙම නැගිට්ටොත් මෙන්න මෙතන ඉඩක් තියෙනවා. මෙන්න මේ දේවල් අපි ගන්න සූදානම්. අපි අලුතෙන් නිෂ්පාදනය කරන්න නැත්නම් අලුතෙන් වෙළඳපොළ ආක්‍රමණය කරන්න යන ගමනේදී මෙන්න මේ කර්මාන්ත බිහි වෙනවා නම් කර්මාන්තකරුවට ඉඩක් තියෙනවා කියලා ඔබතුමාලා හඳුනාගත්ත කර්මාන්ත තියෙනවද? අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අද තත්ත්වයට සමගින් ලංකා අශෝක ලේලන් සමාගමේ ගරු සභාපතිතුමන් ශාන්ත ජයසේන මැතිතුමන් එක්ක අපි හත් වෙනි පැයේ ඉන්නේ. මේ ලංකා අශෝක ලේලන් සමාගම දේශීය වශයෙන් නිර්මාණය කරන තමන්ගේ වාහන හෝ වේවා තමන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ තුලත් දේශීය වෙළඳපොළ තුලත් යම් ආකාරයක ජයග්‍රහණයන් සහිතව තමන්ගේ මුද්‍රාව සටහන් කරගෙන තියෙනවා. ඒ සටහන් කර ගැනීම ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රමුඛ කරගැනීමෙන් ඉස්සරහට යන ලංකාවේ ආර්ථිකයට කොහොමද උන් දායකත්වය ලබා දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. විරාමයට යන කලින් මම ඔබතුමාගේ ඇවිත් දැන් ඔබතුමාලා වාහනයක් නිෂ්පාදනය කරනකොට දැනට යම් අමතර කොටස් ටිකක් නිෂ්පාදනය වෙනවා ලංකාව ඇතුලේ. හැබැයි සමහර වෙලාවට නිෂ්පාදනය කළ හැකි අමතර කොටස් ලංකාවේ තියෙනවා. ඔබතුමාලා සමහරලාට පිටරටින් ගේන්න සිද්ධ වෙනවා. ඒ අමතර කොටස් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් ලංකාවේ තියෙනවා. ඔබතුමාලා ඉස්සරහට අශෝක ලේලන් සමාගම විදිහට වෙළඳපොළ ආක්‍රමණය කරන්න යන ගමනේදී මෙන්න මේ කර්මාන්ත ටික බිහි වෙලා මෙන්න මේ අමතර කොටස් ටිකක් බිහි වුණොත් නිෂ්පාදනය කරන්න ගත්තොත් ලංකාව ඇතුළේ අපිට මෙච්චර ප්‍රමාණයක් ඉදිරි කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයේ රැකියා නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යවසායකින් හදන්න පුළුවන් කියලා ඔබතුමාලට යම් ආකාරයක කියවීමක් තියෙනවා. ඇත්තම මොකද අපේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකෙන් නිතරම එවැනි දේ ගැන හොයා බලනවා. අපි හොයා බලලා අපත් සමග දැනට අපේ ඉන්න සප්ලයර්ස්ලා ඉන්නවා. කී දෙනෙක් විතර ඉන්නවද ඔබතුමාලා? සප්ලයර්ස්ලා අපි ගාව ඉන්න 300කට කිට්ටු ප්‍රමාණයක්. මොකද සමහරක ඊටාම කුඩා වෙන්න පුළුවන්, සමහරක මහා පරිමාණයෙන් එන්න පුළුවන්, සමහරක අයගෙන් හැමදාම ගන්න නැති වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. මේ ආයත් එක්ක ගනුදෙනු කරනකොට අපි දකිනවා මේ ආගේ තියෙන ශක්තිතාවයන්, දක්ෂතාවයන් සහ ඒ කට්ටියගේ උපයෝජනයන් කුමක්ද කියන එක. එතකොට අපි නිවැරදිව ගයිඩ් කරනවා ඒ කට්ටියට මෙන්න මේ ಜಾති වලට යන්න. අපි එහෙම අඳුනා ගැනීම හරහා තමයි අපි සයිලන්සර් නිෂ්පාදනයට ඉස්සරහට යන්නේ. අපි එහෙම අඳුරාගෙන තමයි නැවතත් ලංකාවේ දුනුකොළ ඒ නිෂ්පාදනයට යන්නේ. ඒතර මේ ගෙවෙන පාර්ට්ස් අපේ තව කැඩෙන යකඩ කොටස් තියෙනවා. ඒ දේවල් කරන්න පුළුවන් හොඳ වාතු නිර්මාණ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. අපි අඳුනාගෙන තියෙනවා. ඒත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද අපි හැම අවුරුද්දෙන් අවුරුද්දටම 2.5ක් පිටරටින් ගේන කඩු කරමින් දේශීයව අගය එකතු කිරීම සිද්ධ කරන්න ඕනේ. අපේ සම්මත මෙහෙයුම් පටිපාටි අනුව. ඉතින් ඒක මේ වෙනකොටත් අපි සිදුවෙමින් පවතිනවා. අප නිකම්ම වෙන්නේ නැහැ අපි කාටවත් දෙන්න කියලා කියනකට අමතරව අපේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකෙන් හොයාගන්න දැනුම රටේ මොකද්ද ගන්න පුළුවන් මේක කරොත් අපි තවත් රැකියාව බිහි වෙනවා කියන එක. මොකද අනුයාත කර්මාන්තවල දියුණුව තමයි ඉතා වැදගත්. මොකද අනුයාත කර්මාන්ත දියුණුව නොවුනොත් අපිට පවතින්න බෑ. හැම තිස්සෙම රූස ගසක් විතරක් එක තැනක තිබ්බොත් ලොකු හුලඟට කඩාගෙන යනවා. නමුත් ලොකු කැලයක් මැද්දේ තිබුණොත් ඒ හුලඟ දරන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම දකිනවා මේ අපිත් සමග යන කණ්ඩායම දියුණු කරන්න. ඒ යන කණ්ඩායම දියුණු කරනකොට වට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි පහුගිය කාල සීමාව තුළ විතරක් පහුගිය අවුරුද්ද තුළ විතරක් අපි ලෝකල් වැලියු ඇඩිෂන් එකට රුපියල් මිලියන 900කට කිට්ටු ප්‍රමාණයක් අපි සිද්ධ කරලා තියෙනවා. මේ අපි දේශීය කර්මාන්තකරුවන්ගේ. හැබැයි එතෙන්දී අර දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කිරීම පසුගිය කාල සීමාව තුළ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් ඒක වැඩි දියුණු කරන රජයෙන් විධිමත් වැඩපිළිවෙලක් ගේන්න ආවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි යෝජනා කරමින් ඉන්නවා මෙවැනි දේවල් කරොත් අපිට මෙතනට යන්න පුළුවන්. කර්මාන්තයක් වශයෙන් අපිට ඕනේ රටක් වශයෙන් එකට යන ගමනකට යන්න. ලංකා අශෝක ලේලන්ඩ් ආයතනයේ දායක වෙන්නේ එතෙන්දී. අපි ඇත්තටම මෙහෙම කතා කරොත් පහුගිය අවුරුදු 10 තුළ අපි දශක 4ක් වෙළඳපොළ ඉන්නවා. ඒ දශක 4න් අවසාන දශකයේ අවසාන අවුරුදු 10 ගත්තම අපි රුපියල් බිලියන 100ක් එහෙම නැත්නම් මිලියන ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක අපි ආදායම උපයවලා තියෙනවා. මේ ආදායම උපයනකොට අපි රුපියල් මිලියන 12000කට වැඩිය ප්‍රමාණයක් අපි දීලා තියෙනවා වක්‍ර බදු වශයෙන් රටට. ජාතික ආදායමේ කොටසක්. අපි ඍජු බදු ලක්ෂ මිලියන 2000ක් විතර.
එතකොට මිනිස්සුන්ට දීලා තියෙන රැකියාවල මිලියන 2000ක් විතර මිනිස්සුන්ට වැටුප් ගෙවලා තියෙනවා. රටේ ආර්ථිකයට එක්කාසු වෙන්නේ. අපි බැංකු වලට පොලි ගෙවලා තියෙනවා මිලියන 2000ක් විතර. අපි EPF ETF ගෙවලා තියෙනවා මිලියන 200ක් විතර. මේ හැම දෙයක්ම ගත්තාම අපේ ශේෂපත්‍රයේ තියෙන්නේ අපිට මිලියන මෙච්චර ප්‍රමාණයක ලාභයක් ගත්තා. ඒ ලාභය අපි මහා භාණ්ඩාගාරයට දුන්නා. රටේ කොටස් හිමියන්ට දුන්නා. ඒක පමණක් නොවේ. අපි නොදකින අති විශාල දෙයක් අපි රටේ ආර්ථිකයට ඉෂ්ට කරනවා. ඔබතුමාලා CSR ප්‍රොජෙක්ට් ගණනාවකුත් සිදු කරනවා. මෙතනට සමහරලාට දැන් අපේ රටේ දැන් පහුගිය කාලේ මේ තියෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක ඉන්දියාවෙන් ණයක් ගන්න යනවා ඩොලර් මිලියන 500ක් ගන්න යනවා. ඔවුන් දාපු කොන්දේසියක් තමයි 75%ක් ඔවුන්ගේ රටෙන් ගන්න ඕනේ. 25% තමයි ඕන්තරකින් ගන්න පුළුවන් වෙන්නේ. වෙළඳ පොලකින් ගන්න පුළුවන්. දැන් ඔබතුමාලා අලුතින් නිෂ්පාදන ඇති කරත් ලංකා අශෝකලයන් සමාගම ඉන්දියාවට බද්ධ සමාගම 24ක් කොටස් උන්ටත් හිමිකාරීත්වයක් තියෙනවා. කොන්දේසි තියනවද වාහනයක් හදනකොට සීට මෙච්චර ප්‍රමාණයක් ඉන්දිය වෙළඳ පොලෙන් ඔබතුමාලා ගේන්න ඕනේ. අශෝක් ලේලන්ඩ් ආයතන තුළ එහෙම කොන්දේසියක් නැහැ අතරම. අපි බොහොම ඕපන්ලි වැඩ කරනවා. නමුත් එකම දේ තියෙන්නේ අපි වැලියු ඇඩිෂන් එකේදී මේ මොහොත තුළ ලංකාව තුළ ගන්න දෙයක් නැහැ. මොකද අපේ කර්මාන්ත පිබිදෙන්න පටන් ගත්තා. මේ පිබිදීම හරහා අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරියේදී තව මීට වැඩි ප්‍රමාණයක් එක්කාසු කරන්න. කොන්දේසියක් නැහැ. ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයත් සමග ඉන්දියානු අශෝක් ලේලන්ඩ් සමාගම තියෙන්නේ සහෝදර බැඳියාවක්. අපේ දියුණුවට නිතර අතහිත දෙනවා. ඉතින් ඒක අගය කරන්න මොකද අපිත් එක්ක ඉන්නවා අපේ CEO මිස්ටර් ගෞතම් ඉන්දියන් අවුරුදු 34ක් ලංකාවේ ලාංකිකෙක් වශයෙන් හිතන්නේ. ඉතින් මොකද හැමතිස්සෙම ඉන්දියානු පාර්ශවයත් සමග ලොකුම බැඳියාව ඇති කරගෙන අපිට ඕන දෙයක් සිද්ධ කරන්න හොඳ දෙයක් කරනවා. හැබැයි ඒකත් එක්කම අමතක කරන්න බෑ 500කට කිට්ටු සේවක මණ්ඩලය. මේ කණ්ඩායම තමයි මේ අවුට්පුට් එක අපිට ගේන්න අපේ බෑක්බෝන් එක. මේ කණ්ඩායම නැත්නම් මේ යකඩ ගොඩවල් එක්ක අපි සෙල්ලම් කරන එක අමාරු වැඩක් දැස. ඔබතුමාලගේ ඔය මේ ලංකා ශුක්ලයන් සභාගමට ගියාට පස්සේ සමහරලාට අපි දැකෙන්න හැකියාව ලැබුණා අර ලස්සනට හරි ගැස්ලා තියෙන බස් රථය. එතනකදී ඒක කාගේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් කියන කාරණේ සම්බන්ධයෙන් සහ භාවිතා කරන්න කවුද කියන කාරණේ සම්බන්ධයෙන් යම් ආකාරයක සමාජ මාධ්‍ය තුල එහෙම සංසාර වුණා. මම එතෙන් යන්න කැමතියි. මම යන්නේ එතනින් මෙහාට. දැන් ඒක ඔබතුමාලා සංචාරක කර්මාන්තයේ ඉලක්ක කරගෙන ලංකාවට ස්පෙෂලිස්ට්ලා කවුරු හරි කියන්නේ විශේෂ අමුත්තන් ආවම භාවිතාව සඳහා ඔබතුමාලා වෙන් කරලා තිබුණා. මේ වෙලාවේ ඉලක්කයක් තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තය සේවා සැපයුම් අංශයෙන් ඉහළම ආදායම් ලබන තැනකට පරිවර්තනය කරන්න. ඒ සඳහා දේශ විදේශ වෙළඳපොළ ඇතුලේ අපි දකිනවා ප්‍රවර්ධනකාරයන් සෑහෙන සිදු කරන සංචාරක අමාත්‍යාංශය. මේ එන සංචාරකයන් ඉලක්ක කරගනිමින් ලංකා අශෝක ලේලන්ඩ් සභාගමේ සමහරලාට සංචාරකයන් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් වන භාවිතාව සඳහා ඔබතුමාලගේ වාහන නිෂ්පාදනය කරන්න ඒ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන කාර්යය සඳහා මේ වෙනකොට ඔබතුමාලා යොමු වීමක් තියෙනවද නැත්නම් ඒ වෙළඳපොළ ඔබතුමාලට ආක්‍රමණය කරන්න හැකියාවක් නැද්ද? අවශ්‍යතාවයකුත් නැද්ද? ඇත්තටම මේ වෙළඳපොළ ආක්‍රමණය කළ හැකි කරන්න පුළුවන්. ඒ දක්ෂතාවය අප ගාව තියෙන බව ඔබතුමාම මීට කලින් දැකලා තියෙනවා. අපි ඒ දැකපු VVIP බසස් විතරක් නෙවෙයි. අපි චාල්ස් කුමාරයා ලංකාවට ආපුවාම ඒ ගමන යන්න විශේෂයෙන්ම නිර්මාණය කරපු බස් රථ අපි ගාව තියෙනවා. ඉන්දියාවේ ජනප්‍රිය නළු ෂාරුක් ખાන් ලංකාවට ආපුවාම ඒ වෙනුවෙන් යන්න ජිම් එකක් සහිත වෙනම බස් හදලා තියෙනවා. ඒ ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් අපිට දේශීය වෙළඳපොළ තුළ පොඩි ගැටලුවක් තියෙනවා දසුන්. අපේ මිනිස්සු සතුටුයි පිට රටින් එහෙම් පිටින්ම ගෙනල්ලා පාවිච්චි කරන්න පුළුවන් බස් වලට ඉල්ලුම් කරන්න සතුටක් තියෙනවා. ඉතින් ඔන්න ඔය මානසිකත්වය විඳින්න පුළුවන් නම් අපිට ඒ දේ කරන්න පුළුවන්. අපේ හැකියාවල් තියෙනවා. ඔබතුමාම සියසින් දැකලා තියෙන අපේ හැකියාව මොකද්ද කියන එක. මොකද අපිට ලස්සනට අපේ දේශීය දැන් අපේ දැකපු VIP බස් එකේ ඇතුලේ දේශීය වශයෙන් කැටයම් පවා තියෙනවා ලස්සනට. ලිය කැටයම්. එවැනි දෙයක් කරලා මිනිස්සු ඔබතුමාගේ බස් එක නැග්ගම පස්සේ බොහොම ආශාවෙන් එක දිහා බලන මම දැක්කා. ඉතින් අපි ගාවට එන සංචාරකයන්ට අපේ දේශීය දේ ප්‍රොමෝට් කරන්න අපිට ඒ දේ කරන්න පුළුවන්. අපිට ඉල්ලුමයි අවශ්‍ය. දැන් සමහරවල් ශාන්ත ජයසේන මහත්මයා මේ වෙලාවේ තියෙන විදුලි අර්බුදයටත් හේතුව තමයි ඉරණුවේ හුළඟිනුවේ මුහුදනුවේ කොමිස් වෙනවා නම් මේ වෙනකොට පුනර්ජනන බල ශක්තිය 70% ආක්‍රමණය කළා. සමහරවල්ලාට දැන් අපේ රටේ රාජ්‍ය ආයතන ටිකේ භාවිත වන වාහන සම්බන්ධයෙන් සමහරවල්ලාට අවධානය යොමු කරත් දැන් ඔබතුමාලා නිෂ්පාදනය කරන වාහන කවුද භාවිතා කරන්නේ ආයතන කීයද භාවිතා කරන්න කියන කාර්ය සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුවක් තියෙනවා. දැන් එතන තියෙන ප්‍රශ්නේ ඔබතුමාලා නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් පැකිලෙන්නේ යම් ආකාරයක කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඔබතුමාලා දේශීය නිෂ්පාදන ආයතනයක් කෙනෙකුට ලංකාවේ ආයතනයක් ගන්නකොට ආයතන අපේ රටේ ආයතනයක් ගන්නකොට ඔබතුමාලා කමිෂන් දෙන්නේ නෑ කොමිස් ගන්න වෙන්නේ නෑ යටිමඩි ගහන්න වෙන්නේ නෑ මේ කාරණේ සම්බන්ධයෙන් කෙනෙකුට චෝදනාවක් තියෙන්න පුළුවන්. දැන් ඔබතුමාලාගෙන් ලංකාවේ රාජ්‍ය ආයතන මෙන්න මේ බස් රථ ටික හදලා දෙන්න නැත්නම් මෙන්න මේ වාහන ටික දෙන්න අපි රාජ්‍ය ආයතන විදිහට බද්ධ වෙලා මෙන්න මේක කරගෙන යමු කියලා කොතරකදී හරි ඔබතුමාලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි දැනට CTB එක
දැනට නෙවෙයි මං අහන්නේ. දැනට කියන්නේ යකෝ අනාගතේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔබතුමා ওই තනතුරේ ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං කියන්නේ බද්ධ වීමක් හරි යෝජනාවක් හරි ඇවිල්ලා තියෙනවද කියලා මම ඔබතුමාගෙන් අහන්නේ. නෑ මේ වෙනකොට අලුත් යෝජනා නම් නැහැ දසුන්. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙනවා අපිට ගැටලුවක් තියෙනවා. අපි දකිනවා අර ඔබතුමා කියපු කොමිස් කතන්දරෙත් එක්ක. අපේ වාහනේ මිල නිශ්චිතයි. මිනිස්සු ලංකාවම දන්නවා. එතකොට තව එකට තව කෙනෙකුට ඒක අවශ්‍ය නම් අපි දකිනවා වෙන නමක් නොදන්න වාහනයක් ගෙන්නනකොට ඒක දන්නේ නැහැ. ඕන ගාණක් දාලා ගෙන්නන්න පුළුවන්. ඉතින් එහෙම යම් අර්බුදකාරී තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඒක අපේ දියුණුවට බාධාවක්. නමුත් අපි ඒ දියුණුවට බාධාක් නොවි රටේ දියුණුවට හයිය දෙන්න අපි සූදානම් මෙතනට එන්න. මම පහුගිය කාල සීමාව තුළ අමාත්‍යාංශයෙන් අපි ඉල්ලලා හිටියා. අශෝක් ලේලන්ඩ් ආයතනය තුළ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය තුළ නිෂ්පාදනය කරන වාහනවලට 120%ක්වත් අවම වශයෙන් මිලදී ගැනීම ප්‍රමුඛතාවයක් දෙන්න රාජ්‍ය ආයතනවලට සතොස සිපෙට්කෝ එහෙම නැත්නම් අනිකුත් සීලම බෙදා හැරීම ආයතන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා වෙන්න පුළුවන් පාසල් වෙන්න පුළුවන් අපි විභාග කටයුතු වලට භාණ්ඩ ප්‍රවාහනය කර මේ හැම තැනක්ම තියෙන හැම අපේ අමාත්‍යාංශයකටම අපේ එකට 120ක් දෙන්න. මොකද ඒක අපිට කරන්න පුළුවන් නම් මේට වඩා නිෂ්පාදන ධාරිතාවක් ගේන්න පුළුවන්. ඒ අත්වල බැඳ ගැනීම තමයි ඔබතුමා කතා කරන්නේ. ඔව් ඒ කියන්නේ මං අහන්නේ ඒක තමයි. දැන් ඒ වෙනුවෙන් දැන් අපි බලමුකෝ දැන් ඔබතුමාම සඳහන් කරපු සිපෙට්කෝ ආයතනයේට බවුස කොච්චර ගේනවද? සමහරලාට ඔබතුමාම කියන අධ්‍යාපන අමාත්‍යාංශයට බවුස කොච්චර ගේනවද? සමහරලාට CTB එකට කොච්චර බස් රථ ගේනවද? දැන් ඕක ලංකාව ඇතුලේ නිෂ්පාදනය කරන ඔබතුමාලා ඇනුමත් දීලා ඔබතුමාලා ගත්තොත් දේශීය වෙළඳපොළ ඇතුලේ කර්මාන්තකරුවට ව්‍යවසායකයට යම් ආකාරයක මුදලක් ගලාගෙන යනවා. දැන් ඒ වෙනුවෙන් තාම ප්‍රවේශයක් වෙනුවෙන් සූදානමක් නැහැ. එකගතාවයක් නැහැ. ඔබතුමාට තාම යෝජනා කරලත් නැහැ. ඔබතුමාලගේ ප්‍රවේශයකුත් නැද්ද ඒ සම්බන්ධයෙන්? අපේ ප්‍රවේශයක් තියෙනවා. ඒ වෙනුවෙන් මම ඔබතුමාලා ප්‍රවේශයක් තියෙනවා යම් ආකාරයක ඉල්ලුමක් කළොත් CTB එකෙන් අපිට බස් රථ 500ක් දෙන්න කියලා කිව්වොත් ඔබතුමාට ඒ කැපැසිටි එක තියනවද? ඒක තියෙනවා. අපි මේ ඉදිරියේදීත් බස් රථ 600ක් ලබා දෙනවා CTB එකට අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා. බස් රථ 600ක් අපි CTB එකට දැනටත් ගිවිසුම් ගත වෙලා ඉවරයි සප්ලයි කරන්නේ. ඉතින් ඒ දේ අපි CTB එක වෙනුවෙන් කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන අනෙකුත් ආයතන මොකද CTB එකට අපි earn and pay සිස්ටම් එකෙන් තමයි අපි බසස් දෙන්නේ. අපි දේශීය වශයෙන් මිනිස්සු යන්නේ භාණ්ඩ ප්‍රවාහනය වෙන්නේ අපි හැමතිස්සෙම අශෝක් ලේලන්ඩ් ලෝගෝ එක යටතේ. සමහර වෙලාවට තියෙන ගැටලුවක් තමයි ශාන්ත ජයසේන මහත්මයා දැන් එක්තැනකදී පිටරටින් ගේන වාහනයක යටිමඩි ගහිල්ලක් හරි කොමිස් ගහිල්ලක් හරි ඔවුන්ගේ තියෙන අතරමැදි පාර්ශවයන් අතර සිද්ධ වෙන ගනුදෙනුව ඇතුලේ ඔවුන්ගේ සාක්කුවට යම් ආකාරයක මුදලක් වැටීම හරි සිද්ධ වෙනවා වගේම අනෙක් පැත්තෙන් පිටරටින් ගෙන බඩුවක් හරි ලස්සනයි. කියන්නේ හරි කම්ෆර්ටබල්. එහෙම නැත්නම් අපි කියන්නේ ඒක හරි දැක්කාම හරි ලස්සනට තියෙනවා. ලංකාව ඇතුලේ තාක්ෂණික භාවිතාව හෝ වේවා ඒකේ තියෙන අනිකුත් භාවිතාවන් හරි ලස්සනට තියෙනවා. ලංකාවේ හදන භාණ්ඩයක ඒ තත්ත්වෙ තියෙනවද? නිවර්ත ප්‍රමිතියක් තියෙනවද? ඒ ප්‍රමිතිය නිශ්චය කරන ක්‍රමවේදයක් තියෙනවද කියලා යම් ආකාරයක අපහැදිලිතාවයක් තියෙනවා. ලංකා අශෝක ලේලන්ඩ් සමාගමට ඒ ගැටලුව නැද්ද? කොහොමද මේ ප්‍රමිතිය ආරක්ෂා කරගෙන ඉන්නේ? ඒක මනින්නේ කොහොමද? මට උත්තරයක් ඕන මේ විරාමෙන් පස්සේ. අපි අද හතර පැය සමගින් ලංකා අශෝක ලේලන්ඩ් සමාගමේ සභාපතිතුමන් ශාන්ත ජයසේන මැතිතුමන් එක්ක අපේ හතර පැය ඉන්නේ දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් එක් පැත්තකින් නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රමුඛ කරගනිමින් යන ගමනකදී ලංකා අශෝක ලේලන්ඩ් ආයතනය දේශීය ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරියේ දෙවුන්ගේ වෙළඳපොළ ආක්‍රමණයන් සහ වෙළඳපොළ ජයග්‍රහණයන් කිරීම වෙනුවෙන් තියෙන සැලැස්මක් කතා කළේ. අර විරාමයට යන කලින් මම ඔබතුමාලා ළඟට අරගෙන ආපු ප්‍රශ්නේ පිටරටින් ගෙන වාහනයක සහ ඔබතුමාලා හදන වාහනයක අතර තියෙන ප්‍රමිතිය. සමහරවිට කෙනෙකුට තියෙන්න පුළුවන් ගැටලු සාගත තත්ත්වයක්. පිටරටින් ගේනක හොඳයි මීටරේ 200ට තියෙනවා සමහර ලොකු නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය ටිකක් උසස් ප්‍රමිතියෙන් තියෙනවා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වාහනේ චෙක් කරලා එනකොට ඒක සිස්ටම් එක ඇතුලේ කිසිදු ගැටලුවක් තියෙන්නේ නැහැ මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා හොඳටම තියෙනවා ලංකාවේ ඇතුලේ හදනකොට ඒ තියෙන මොනිටරින් සිස්ටම් එක ලංකාවේ තියෙනවද ගන්න අමුද්‍රව්‍ය වල ප්‍රමිතියක්මයි ක්‍රමවේදයක් තියෙනවද සමහරවිට මීටරේ තියෙන 180ට අරක 200ට තියෙනවා මේ අලුත් අප්ඩේට් එකක් නැද්ද මෙහෙම ගැටලු තියෙන්න පුළුවන් මොකද්ද ජාත්‍යන්තර වෙළඳපොළෙන් එළියට දාන වාහනයක අපි නොචයි චීන සමාගමක එළියට දාන වාහනේ ලංකාවේ හදන ලංකා අශෝක ලේලන්ඩ් සමාගමේ වාහන එළියට දාපුවම තියෙන වෙනස. එහෙම හඳුනා ගන්න පුළුවන් වෙනසක් තියෙනවද? ඔව් වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය යම් ආකාරයක පහතද උඩද? නෑ. ඒ වෙනස තමයි මම පැහැදිලි කරන්න යන්නේ. අපි පිටරටින් වාහනයක් ගෙනල්ලා ඒ වාහනේ කැඩුනොත් ලක්ෂ 50ක් අපි ලක්ෂයක් ඒක හදන්න යනවා නම් අපේ වාහනයක් හදන්න යන්නේ රුපියල් 20000යි. 5%න් පංගු 20%ක ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් ඒ වෙනසේ ආශාව අවබෝධය අපේ පාරිභෝගිකයා ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතකොට අපේ ලංකාවේ ගැටලුවක් තියෙනවා.
අපි දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙනවට වඩා අපේ ලංකාවේ හැදුවොත් අපි කියන්නේ මේක ලෝකල් ප්‍රොඩක්ට්ස් සිය රටදේ සිට සැපදේ මේක අපේ ඒවා නෑ ඒක තමයි ලෝකල් ප්‍රොඩක්ට් එකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ආකාරයක ප්‍රශ්න ප්‍රමිතිය ක්වලිටියක් තියෙනවා අපේ ක්වලිටිය තියෙනවා එහෙම නැත්නම් කිසිදු වෙලාවක අපේ රජයක් මිලදී ගන්නේ නැහැ ඔබතුමාලා ඉස්කෝලේ ගිහින් තින්නේ මං හිතන්නේ ඉලෙලන් බස් එකක ගැටලුවක් නෑ අද වෙනකන් අපේ පාරවල දුවන බස් වල කිසිම ගැටලුවක් නෑ මිනිස්සු ලක්ෂ ගණනක් අපේ ලංකාවේ පාරේ ඉන්න මිනිස්සු අපි බස් යන්නේ අපේ ගමට යන්නේ ප්‍රයිවට් බස් එක ගත්තත් අපේ වයිකින් එක දුවන්නේ හැමතැනම ඒකේ ප්‍රමිතිය ගැටලුවක් නෑ එකම දේ මොකද දන්නවද තියෙන්නේ ඒ අපිට අවශ්‍ය අර ඔබතුමා කියන බොහොම ලස්සන හයි ක්වලිටි සුපීරියර් ලක්ෂූරියස් ක්වලිටි එක ගේන්නත් අපි වාහන හදලා තියෙනවා. නමුත් එහෙම සුපීරියර් ලක්ෂරි හයි ක්වලිටි මේ අවසාන නිමවුමක් ගේනකොට මේක මිලක් දුවනවා. ඒ මිලට අපේ මේ බස් ගාස්තුවත් එක්ක අපේ බසස් දුවන්න අමාරුයි. එතකොට අපේ ඉල්ලුම් කරුවන් අපි පාරිභෝගිකයන් බස් රථ වෙළඳපොළ අපේ ඉල්ලන්නේ මේ අඩුම පෙරවයක් සමග තියෙන බස්. හැබැයි ඒක ගොඩක් හයියයි. ගොඩක් අපි එළියෙන් වටසිලුට කරලා අපි හදන එකේදී ඇත්තටම කියනවා නම් සමහරකට එළියෙන් පුම්බල හදනකොට ඒකේ කියන හයිය නෑ ඕන තැනක යන්න පුළුවන් විදිහට හදන්න ඕන. ඉතින් අපි රට අඳුනා ගන්න ඕන. රටේ මේකේ යන්නේ කවුද කියලා අඳුර ගන්න ඕන. හැබැයි ඒ අතර වාරේ අපි ඔබතුමා කිව්වාගේ අඳුනාගෙන තියෙනවා. මෙහෙම කණ්ඩායමකුත් එනවා. ඒ නිසා තමයි අපි ලක්ෂ්‍යූරිය සේවා හදන්නේ. අපේ ප්‍රමිතිය ලංකාවේ ප්‍රමිතිය සාක්ෂාත් කරන්න ඒක නිශ්චිත කරන්න පුළුවන් ආයතන තියෙන ප්‍රමිතිය ආයතන. එහෙම නැත්නම් IDB ආයතන මේ හැම ආයතනයක්ම එක්කාසු වෙලා අපේ මේ ප්‍රමිතියට ප්‍රමිති සහතිකයක් දෙනවා. ශාන්ත ජයසේන මහත්තයා තව විනාඩි දෙකයි මට තියෙන්නේ. මට උත්තරයක් ඕන ඉක්මන් උත්තරයක්. දැන් යම් ආකාරයක දේශීය වෙළඳපොළ ඇතුලේ කර්මාන්තකරුවන් නගා සිටුවන් නම් සෞභාග්‍ය දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ කියන්නේ නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන කියලා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පටන් ගත්ත තැනින් යම් ආකාරයක විශේෂවීමක් තිබ්බා නම් අද මෙහෙම ගැටලුවක් නැහැ කියලාත් යෝජනා වෙනවා. හැබැයි එදා අතෑරියට පස්සේ දේශීය නිෂ්පාදන නැත්නම් දේශීය ආයතන ටික කඩාවැටුණාට පස්සේ අපි රටින් ගෙනලා විවෘත ආර්ථිකය ඇතුලේ යැපෙන්න පටන් ගත්තට පස්සේ අපි අද යම් අර්බුදයක ඉන්නවා. හැබැයි එහෙම තියෙද්දි දැන් ඔබතුමාලගේ ආයතන රජයේ පැත්තෙන් හෝ අමාත්‍යාංශයක් තියෙනවා. අමාත්‍යාංශ පැත්තෙන් හෝ අදාළ නිලධාරීන් ඉන්නවා. නිලධාරීන්ගේ පැත්තෙන් හෝ ප්‍රදේශීය ආයතනයක් විදිහට ඔබතුමාලට මේ වෙලාවේ නිෂ්පාදනය වැඩි කරගන්න ව්‍යවසායකයන් නගා සිටුවන් ඔබතුමාලා කරන නිෂ්පාදනයට අතදීමක් සැලකිය යුතු මට්ටමක සිද්ධ වෙනවා. එහෙම තාම නොසලකා හැරීමක්ද තියෙන්නේ. මෙහෙමයි. උතට උත්තර දෙකක් තියෙනවා. මොකද මේ අපි රජය කිව්වෙන් පස්සේ හෝ ආයතන අමාත්‍යංශයක් කිව්වෙන් පස්සේ මේක නිරූපණය කරන්නේ ඒ බෝඩ් එකෙන් නොවේ. මෙතන වැඩ කරන පුද්ගලයන්ගේ. මොකද අපේ රාජ්‍යංශයේ සමහරක් නිලධාරීන් අපිත් එක්ක ඊටාම කුළුපගුව අපේ දේට ඉදිරියට ගෙනියන්න උත්සාහ කළා තියෙනවා උදව් කළා තියෙනවා. ඒ නිසා තමයි නැවත වතාවක් අපි පහුගිය අවුරුද්දේ ප්‍රමාණවත් උදව් කිරීම. ඇත්තරම ඒ කීප දෙනාගෙන් එනද අපේ ක්‍රිකට් කණ්ඩායම ගත්තා. ඔබතුමාත් ඔය රැවුලයි කණ්ඩායම දෙකම බේර ගන්න ඕන උත්තරයක් මට දෙන්නේ. දැන් මෙතන ඇවිල්ලා වාඩි වෙන බොහෝ දෙනෙක් දෙන්නේ අන්තිම නෝක තමයි. තමන්ගේ ජොබ් එක කරගෙන යන්නත් ඕන නිෂ්පාදනය කරන්න. මම අහන්නේ ඒක නෙවෙයි. දැන් ඔබතුමාලා හෙටත් ඇවිල්ලා මෙතන වාඩි වෙලා කිව්වොත් එහෙම අපිට මේ වෙලෙතපොළ මෙච්චර ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ අයට වාහන දෙන්න පුළුවන්. හැබැයි අපිට හම්බෙන්නේ සපෝට් එකක් හම්බෙන්නේ අපිට උදව්වක් එන්නේ නැහැ කියලා කිව්වොත් එතන යම් අසාර්ථකත්වයක් තියෙනවා. ඒක තමයි මම කියන ලෑස්ති කරන්නේ. මොකද අපිට මේ උදව්ව අපේ ක්‍රිකට් කණ්ඩායමේ ගත්තාම ක්‍රිකට් කණ්ඩායම දිනන්නේ මහේලයි සංඝකාරය දෙන්නෙක් ගහපුවාම තමයි සමහර කරට ටීම් එකේ 11 දෙනාම දිනන්නේ. ඒ වගේ උදව් දෙන කීප දෙනෙක් කරා අපි දුවනවා. අප විතරක් නෙමෙයි මේ ලංකාවේ ගොඩක් අයට තියෙන දෙයක් තමයි අපේ සමහර රාජ්‍ය නිලධාරීන්. දැන් මේ දෙතුන් දෙනෙක් දෙන උදව්වෙන් ඔබතුමාලා මෙච්චර දුරක් යනවා නම් සමස්ත වෙළඳපොළ ඇතුලේ ඔබතුමාලා ජයග්‍රහණය කරන්න රජයේ පාර්ශවයෙන් 100ක් සපෝට් එකක් දුන්නොත් ඔබතුමාට කොච්චර ඉලක්කයක් තියන්න පුළුවන් කොච්චර වේගෙන් දුවන්න අපිට මේක දෙතුන් ගුණයක් වේගවත් කරපුවම මේකට උත්තර දෙන්න අවශ්‍ය ගැටලුවක් තිබුණා ඒක ඇතුලේ. ඒකේ තමයි ගොඩක් සමහරක් රාජ්‍ය නිලධාරීන් සමහරක් ගොඩක් නෙවෙයි සමහරක් හිතාගෙන ඉන්නවා අපි ඉන්නේ ආයතන වලට කර්මාන්ත වලට රටට උදව් කරන දාපු නිලධාරීන් කට්ටියක්. නමුත් සමහර නිලධාරීන් හිතාගෙන ඉන්නේ අපි ඉන්නේ පොලිස් කාර්යාලයේ භූමිකාව රඟපාන්න කියලා. අපි ඉන්නේ මේක බෑ මේක කරන්න බෑ මේක වාට බෑ දැන් යන්න ගෙදර යන්න. මෙතන පොඩි වරදක් තියෙනවා අපි ඒක හදමු. මෙහෙම දැම්මොත් මේක හරි කියන්න නෙමෙයි. ඒක තව සතියක් පස්සට කල් දාන්න ඉන්නේ. අන්න ඒ ගැටලුව මිනිස්සු ගොඩක් ඩිස්කරේජ් කරනවා. එහෙම නැති කණ්ඩායමක් අපි හදන්න ඕනේ අපි ඉන්නේ මිනිසුන්ට සේවය කරන්න කියන එක. එහෙම නැතුව මිනිසුන්ගේ වරද දැකලා රිජෙක්ට් කරන්න කියන එක නෙමෙයි. ඒ ආකල්පයේ වෙනස හැදුවොත් මොකද ඒක තමයි වැදගත්. ඔය ආකල්පයේ වෙනසට මෙන්න මේ එක තැනකින් මම වට ඉවර කරන්න. මොකද අපි දකිනවා මේ අපි අපේ රට ක්‍රිටිසයිස් කරන්න බෑ. හොඳ නැහැ. කොච්චර හොඳ නැති වුණත් අපි කියනවා සිංහලවාද සූත්‍රයේ ගෙවල් ඇතුළේ ප්‍රශ්න එළියට දෙන්න හොඳ නැහැ. අපේ රටේ ප්‍රශ්නයක් වශයෙන් වත් එක මට මේක කතා කරද්දී අපේ රටේ මිනිස්සු දැනගත යුතු දෙයක්. අපි කියනවා ලේ ඥාතින් අතර විවාහ එපා කියලා. ඇයි? ඒකට අපි කියනවා මෝංගල් දරුවන් ඉපදෙනවා කියලා. අපි එහෙම එපා කිව්වට ප්‍රවාද අනුව ගත්තාම අපේ රටේ මිනිස්සු ආවේ සිංහ බව සිංහ සේවලකින් ආපම අක්කයි නංගි අයියයි මල්ලිලා
මේ කට්ටිය එක්කාසු වෙලා. එතකොට විජයගෙන් ආපු කට්ටිය තම්මාන්නාවන් ඇතුළට එන්නේ මෙන්න මේ විදිහට මිශ්‍ර කණ්ඩායමක්. ඒ විතරක් නෙමෙයි. විජය පැන්නුවෙන් පස්සේ කොහේනි රටමැද්දට ගිහිලා දිසාලා ජීවහත්ත ඒත් අයියයි නංගි දෙන. මේ පටන් ගත්තෙත් ඒ වගේම කණ්ඩායමක්. මේ දෙගොල්ලෝ එනකොට අපේ රට ඇතුලේ සමහරක් විපරීත මොළ සම්මිශ්‍රණයක් තියෙනවා. මේකට තව ලේ ඥාතිකමක් ගෙනාවා මහදන මුත්තා සහ අන්දරේගේ කියන අපි කෙරි කරමු. ජාති. ඉතින් ඒ විපරීත මොළ හැමතිස්සම පිටින් ඉල්ලීම අපේ යනවා. ඒක නැති කළා. මම ඉස්සෙල්ලා අපි එක තැනකදී නතරුණා ලෝකල් කිව්වහම අපේ රටේ මිනිස්සු ඩුප්ලිකේට් බාලයකට කියන්නේ ලෝකල් කියලා. ඉම්පෝර්ටඩ් එක හොඳයි කියලා. අන්නේ මානසිකත්වය නැති කරන්න නම් මෙන්න මේ කියපු අර බහුවිධ විකාර රූපී මානසිකත්වය නැති කරන්න. ඒක අපි අධ්‍යාපනයේ ඉඳලා අපේ රට උසස් කියන තැනට දෙන්න. හිට්ලර් 1915 වැටිලා 1940 ගණන් වල දෙවනි එකේදීත් වොක්ස්වැගන් එක උඩට නැගලා ෆෝක්ස්වැගන් උඩට නැගලා ආපහු මම ලෝකෙටම ගහනවා කියන්නත් දුන්නේ දේශීය මානසිකත්වය. අපි උසස් මානසිකත්වය අපි හදමු කියලා ඔබතුමා යෝජනා කරන්න. බොහොම ස්තුතියි. ලංකා අශෝක් ලේලන් සමාගමේ කරු සභාපතිතුමනි ශාන්ත ජයසේන මහත්මයාණනි අද සහභාගීත්වයට බොහෝ කරුණු කාරණා කතා කළා. ආයිබන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙනවා. අපි අපේක්ෂා කරන්නේ දේශීයත්වයේ ප්‍රමුඛ කරගත්ත වෙළඳපොළක් ඒ ජයග්‍රහණය කරන්න ලංකා අශෝක් ලේලන් සභාගමට හැකියාව ලැබෙවොත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි රැකියාවන් උත්පාදනය කරන්න, අලුත් ව්‍යවසායකයන් බිහි කරන්න සහ දේශීය නිෂ්පාදනයන් මත පදනම්ව ආර්ථිකය ශක්තිමත් කරන්න යන ගමනට නිදාගෙන ඉන්න අය අවදි වෙලා සහයෝගයෙන් නොදෙන අය සහයෝගය දෙනකට පත් වෙලා සමහරලාට සියලු දෙනා ඒක රාශිය වුණොත් අපිට අපේ ආර්ථිකය ගොඩනගන එක ඒ හැර දෙයක් නෙවෙයි. හැබැයි අර සාක්කුවට වැටෙන දේ ගැන නෙවෙයි හිතන්න ඕනේ. අපි මහා භාණ්ඩාගාරයට වැටෙන දේ ගැන. සමුගන්න යලමුණ ගැහිම හෙට උදේ 4:07 වෙනි පැය. අයිබෝන්.